කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ අමාමෑණී වූ අසම සම වූ අප මහා ලෞතුරා බුදු පියාණන් වහන්සේට අප සැමගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මිනිස් දිවියේ සාරාර්ථ සාක්ෂාත් කර ගැනීම පිණිස දිවාරෑ නොබලා වෙහෙසෙන ඔබ වෙනුවෙන් ධර්මය තුලින් යම්කිසි අස්වැසිල්ලක් සපයන්නටයි ජාතියේ බෞද්ධ නාලිකාව නිරතුරුවම වෙහෙස මහන්සි වෙන්නේ. සදහැවතුනි, ඒ ආරම්භය මේ වෛශාඛ්‍ය මාසයේ ආරම්භයේදීත් අප බලාපොරොත්තු වෙන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ උතුම් ත්‍රි මංගල්‍යද සිහිපත් කරගෙන මේ නිර්වාණ මාර්ගය සඳහා ඔබට මගහසර පෙන්වා ලන්නට අද සුවිශේෂී වශයෙන් අපේ කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන සමාරම්භ කරන්නට සජීව ලෙසින්. ඒ අනුව අද දවසේදී අප මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට ඒ වගේම බෞද්ධ නාලිකාවේ කටයුතු වෙනුවෙන්ද දිවාරෑ නොබලා වෙහෙසමින් බෞද්ධ නාලිකාව නම් වූ මේ මාධ්‍ය වනස්පතියට වර්තමානයේ තුල නායකත්වයේ ලබා දෙන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් පළමු කොට පාදාභිවන්දනයෙන් යුක්තව පිළිගන්නට අවසරයි. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේදී අපි සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතියේ සාකච්ඡා කළ සූත්‍ර දේශනාවක දෙවන අර්ධය, එහෙම නැත්නම් මෙහි අටුවා දේශනාව වෙත වැඩි අවධානයක් යොමු කරන්නට අපේක්ෂා කරනවා. නමුත් මේ කතා කරන සූත්‍ර දේශනාව සංයුක්ත නිකායේ යක්ක සංයුක්තේ ඉන්දක වර්ගයේ පළමු සූත්‍ර දේශනාව තමයි මේ වෛශාඛ මාසය ආරම්භක දෙවන දවසේදී අපි සාකච්ඡා කරන්නට සූදානම් වන සූත්‍ර දේශනාව. ඒ අනුව සංයුක්ත නිකායේ යක්ක සංයුක්තේ ඉන්දක වර්ගයේ ඉන්දක සූත්‍රය තමයි අපි සාකච්ඡා කළේ. එහි සූත්‍ර පෙළට අදාළ කොටස පසුගියදා අප අවබෝධයක් ලබා ගත්තා වුණත් එහි සාරාංශයක් නැවත හැරී බැලීමක් සිදු කරමින්ම වැඩසටහනට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නට ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් අපි ඇරයුම් කරනවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. අති ගෞරවනීය අපේ මහානායක මාහිම්පාණන් වහන්සේලා, අනුනායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්වතුනි, සහන් මතක් කළා වගේ අද දවස ඉතාම වැදගත්. අද දවසින් ආරම්භ වන මේ පුණ්‍යවන්ත මාසය වෙසක් මාසය. එතකොට මේ වෙසක් මාසය හඳුන්වන්නේ අවබෝධයේ මාසය කියලා. නේද? ඒකට හේතුව තමයි සියලෝම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වන ඒ විදිහට මාසය තමයි මේ මාසය. එහෙමයි. අපි මට මතකයි අපි ගියවර බක් පොර පසළොස්වක ඔය දවස වෙනකොට අපි කතා කරනවා පසේ බුදුරජාණන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලාගේ මාසය කියලා. එහෙමයි. ඒ වගේම ඒ අවුරුදු නැකත් චාරිත්‍ර වාරිත්‍ර වගේම සූර්ය මංගල්‍ය නේද?
සූර්ය මාසයේ වශයෙන් හඳුන්වනකොට ඒ සූර්ය මාසය තුල තමයි විශේෂයෙන්ම අර විදිහට මේ ලෝකයෙන් ඊතර වෙන ලෝතුරු සෝය උදා කරගන්න ලෝතුරු මේ ලෝකයෙන් ඊතර වෙන උතුමන් වහන්සේලාගේ මාසය බවට පත් වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි නුනගතේ කියලා කියන නැකත උදා වෙන්නේ. නැකතක් නැහැ වෙලාවට. එහෙමයි. නේද? ඒ මොහොත වෙනකොට තමයි ඒ අවස්ථාවේදී අපි හඳුන්වනවා මේ නුනගතේ වෙලාව අපි හඳුන්වනවා ඒ විදිහට කිසිම කටයුත්තක් ඒ විදිහට ලෞකික වශයෙන් අපි සිද්ධ කරන්නේත් නැහැ. ඒ අවස්ථාවේදී අපි කරන්නේ මොකක්ද? පුණ්‍ය කටයුතු. එහෙමයි. නේද? පන්සලට ගිහිල්ලා පුණ්‍ය කටයුතු වල යෙදෙනවා. එහෙමයි. ආන්නේ යෙදීමට හේතුව තමයි පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ පිරිනිවීම සිද්ධ වෙන අවස්ථාව. එහෙමයි. ඒක ලොකු ගැඹුරු කාරණාවක්. අනිකොත් කාලවල පින්වම් පාන්න නැද්ද කියලා එහෙම අදහසක් පහළ වෙන්න පුළුවන්. එහෙමයි. නේද? බහුතරයක් ඒ විදිහට සිද්ධ වෙන්නේ ඒ කාලවකවානුව තුල. එහෙමයි. ඒ වගේම පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ඒ විදිහට ලෝකේ පහළ වීම මේ වෛසාඛ්‍ය මංගල්‍යත් එක්ක තමයි සිද්ධ වෙන්නේ. වෙසක් මාසයත් එක්ක. ඒ කියන්නේ චන්ද්‍ර මාසවල මේ චන්ද්‍ර මාස ක්‍රමෙනේ පවතින්නේ. එහෙමයි. ඒ චන්ද්‍ර මාස ක්‍රමේදී පූර්ණ චන්ද්‍රයා නේද? පුරපසළොස්වක පොහේ දවස්වලත් ඊටම දීප්තිමත් චන්ද්‍රයා දිස්වෙන දවස තමයි අපි වෙසක් දවස කියලා කියන්නේ. එහෙමයි. ඒ මාසය තමයි අපි මේ ගත කරන්නේ. ඉතින් අපි කල්පනා කරනවා ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා අපි අදිෂ්ඨාන කරනවා විශේෂයෙන්ම සම්මා සම්බුද්ධ ශාසනයටත් ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් එහෙම නැත්නම් උගත් බුද්ධිමත් සහ අවබෝධයෙන් යුක්ත ඒ විදිහට හැම දිනාටම ගිහි පැවිදි හැම දිනාටම ඒ උගත් බුද්ධිමත් අය කෙරෙහි විශේෂයෙන්ම වැරදි විදිහට බලන කාලයක් නේද? ඒ කියන්නේ වැරදි විදිහට කියලා කියන්නේ ලෝකේ දුක කියලා දෙයක් තියෙනවනේ. ලෝකේ දුක කියලා දෙයක් තියෙනවා. ඒ දුක මත තමයි ලෝකේ පිහිටලා තිබෙන්නේ කියලා තමයි බුදු දේශනාව සඳහන් වෙන්නේ. දුක්ඛේ පතිතිතෝ ලෝකෝ කියලා නේද? ලෝකේ මත තමයි මේ දුක පිහිටලා තියෙන්නේ. ඒ දුක් අතරින් පීඩා විඳින කාලවකවානුවක් තමයි අපිට මේ එළඹිලා තියෙන්නේ. ඒ නිසා හැමෝම කතා කරනවා මේ විදිහට පීඩාව විඳින්න කවුද මුල්ුනේ නේද? හේතුව හොයාගෙන යනකොට පේන්නේ පුද්ගලයන් වශයෙන්. එහෙමයි. හාමුදුරුවෝද මේකට වග කියන්න ඕනේ නේද? එහෙමයි. දේශපාලඥයෝද මේකට වග කියන්න ඕනේ. ඊළඟට උගත් බුද්ධිමත් අයද මේකට වග කියන්න ඕනේ කියලා අර ඒ උගත් මට්ටම් වල ඉඳලා පහළට එනකන් අය මොකද කරන්නේ? මැසිවිලි නගනවා. ඒ වගේ කාලයක් තමයි මේ කාලය. ඒ නිසා මේ වෛසාඛ මංගල්‍යයේ එහෙම නැත්නම් වෙසක් මාසයේ එළඹීම අපිට එක පැත්තකින් අස්සසිල්ලක්. ඒකට හේතුව තමයි මේ මාසයේ අපිට පුළුවන් ඒ සියලුම දුක් කරදර බාධක පීඩාවන් විඳ දරාගෙන උපේක්ෂාවෙන් යුක්තව මේ පවතිලා තියෙන தත්ත්වය මේ පත් වෙලා තියෙන தත්ත්වයෙන් මිදීම සඳහා අපිට කටයුතු කරන්න පුළුවන්. එහෙමයි. කෙසේ හෝ බාහිර පරිසරය සංසුන් කිරීම සඳහා ඒ විදිහට මේ පරිසරය සිසිල් බවට පත් වුණා යමුතා දුරට. ගෝලීය උෂ්ණත්වය ඉතා අධිකව පැවතිලා නේද? සූර්ය මාසයේ ඊළඟට වෛසාඛ මංගල්‍යයේ සිද්ධ වෙනකොට අපිට වර්ෂාව ලැබුණා. ඒ වගේම සහන් බලන්නකෝ දැන් අපි ගත්තොත් එහෙම
රුසියාව ඊළඟට යුක්‍රේනය වගේ රටවල යුද කාලය පැවතුනෙත් හිම වැටෙනකොට නේද? සාමාන්‍යයෙන් ග්‍රීස්ම කාලයේ ඒ අයගේ සිතුවිලිත් එක්ක කොයිතරම් දරුණු වෙයිද? එහෙමයි. නේද? දරුණු වෙයිද? කොහොම වුණත් ඒ ම්ලේච්ඡත්වය, ඒ කුරිරු බව, යුද්ධයක තියෙන කුරිරු බව, අර වැටෙන හිම, වැටෙන මේ මිදෙන අයිස් එක්ක ඒවා පවා දී කරලා දාන තත්වයට පත් වෙනවා. ඒ තරම් කුරුරුයි, ඒ තරම් දරුණුයි මේ මානසික ඒ විදිහට තරහා, වෛරය, ක්‍රෝධය කියලා කියන එක. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ලංකාවේ අපි රටක් විදිහට පත් ලෝකේම කොටසක් නෙමේ දිවයින. එහෙමයි. ලංකාව කියලා කියන්නේ නේද? එතකොට අපිට විතරද මේ දුක? නේද? අපිට විතරද මේ පීඩා, අපිට විතරද මේ කරදර කියලා හිතුවොත් ඒක වැරදි. මේ ලෝකේටම බලපවත්වන තත්වයක් මේක. ඉතින් එහෙම අපි හිතලා කොහොමද මේ තත්ත්වෙන් මිදෙන්නේ? කුසගින්න නැති කරගන්නේ කොහොමද? ඒත් එකම බාහිර කරදර බාධක අපි දුරු කරගන්නේ කොහොමද කියන කාරණය වඩාත් දැනෙන මාසයක් තමයි. ඒකට මුහුණ දෙන්න පුළුවන් පුණ්‍යවන්ත මාසයක් වීමම ඊටාම ඒ විදිහට වැදගත් කොට සලකාගෙන අපි ප්‍රඥා ලෝකයේ ඇස දල්වා ගන්න උත්සාහ කරමු කියලා කියන අදිෂ්ඨානයත් එක්ක තමයි අපි මේ අද දවස් අපි ආරම්භ කරන්නේ. ඉතින් ඒ தත්ත්වයක් එක්ක අපිට සාකච්ඡා කිරීමට තිබෙන මේ සූත්‍ර දේශනාවක් ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. සහන් මතක් කළා වගේ අපි යක්ක සංයුක්තේ ඉන්දක වර්ගයේ ඉන්දක සූත්‍රය තමයි අපි පසුගිය සතියේ අපි සාකච්ඡා කළේ. ඒ අර්ධය තමයි අද සාකච්ඡා කිරීමට තිබෙන්නේ. අපි බලමු සාරාංශයක් විදිහට මේ සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කළේ කොහොමද කියලා. මා විසින් මෙසේ අසන ලදී එක් කලයක භාග්‍යවතුන් වහන්සේ රජගානුවර සමීපයේ ඉන්දකූට පර්වතයේ ඉන්දක යක්ෂයාගේ භවනෙහි වැඩවසන සේක. එකල ඉන්දක යක්ෂතේ මේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් කීය. බුදුවරයෝ රූපේ ජීවයයි නොකියත්. බුදුරජාණන් වහන්සේලා මේ ජීවය රූපය ජීවය කියලා කියන්නේ. එසේනම් මේ සත්වතෙමේ මේ සිරුර කෙසේනම් ලබාද? ඔහුගේ ඇටහා අක්මා පිඩ කොයින් නේද? මෙතෙ මේ කෙසේනම් මව් කුස läගීද? එතකොට පැහැදිලි හැමෝටම භාග්‍යතුන් වහන්සේලා මේ රූපය කියලා කියන එක ජීවය කියලා කියන්නේ. රූපය කියලා කියන එක ජීවය කියලා කියන්නේ, සත්වයා කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන්නේ ඒ විදිහට එහෙමනම් කොහොමද මේ සත්වයා මව් කුසට එන්නේ? එකම මම ගිය සතියේත් මතක් කළා ත්‍රිපිටකයේ පුරාවටම මේ සූත්‍ර දේශනාවේ තමයි සඳහන් වෙන්නේ මේ වගේ බොහෝම ගැඹුරු කාරණයක්. ගැඹුරු කාරණා තමයි සඳහන් වෙන්නේ. නමුත් මේ වගේ ධර්ම කාරණාවක් සඳහන් වෙන්නේ මේ සූත්‍ර දේශනාවේ පමණයි. එතකොට සත්වයා මව් කුසට එන්නේ කොහොමද? මව් කුසට ඇවිල්ලා ඇට අක්මා පිඩ ඇතුළුව මේ කොහොමද මේ සත්වයා හටගන්නේ කියලා තමයි මේ ඉන්ද කියන යක්ෂයා අහන්නේ. ඊටම බුද්ධිමත් යක්ෂයෙක්. භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි පළමු කොට කලලයේ වෙන හැදෙනවා. කල්ලෙන් අද්භුතය හැදෙනවා. අද්භුතයෙන් පේසි හැදෙනවා. පේසියේ ඝන වෙලා මස් පිඩු හට ගන්නවා. ඊළඟට ඒ ඝන මස් පිඩු වලින් පිරලා හට ගන්නවා. ඉන්පසුව කෙස් ලොම් නිය ආදී කොටස් හට ගන්නවා. ඔහුගේ මව යම් ආහාරකුත් බොන දෙයකුත් භෝජනකුත් වළඳාද. එතකොට එහෙම මව් කුසට ආවට පස්සේ බීජ හටගත්තට පස්සේ බීජයක් හටගත්තට පස්සේ අම්මා ගන්න ආහාරවල තියෙන
ඝන කොටස්, ඊළඟට පෝෂක කොටස්, ඊළඟට දියර විදිහට මේ සත්වයාට ලැබෙනවා. මේ සත්වයාට මව් කුසේ ඉන්න සත්වයාට ලැබෙනවා. හෙතෙමේ ඒ ආහාර පාන ආදියෙන් එහි යැපේ. එතකොට මව් කුසේ යැපෙන්නේ ඒ විදිහට. ඒ විදිහට යැපුණාට පස්සේ තමයි මේ ලෝකයට මේ විදිහට සත්වයෝ උපදින්නේ, සත්වයෝ හටගන්නේ කියන එක තමයි පෙළ දේශනාවේ සඳහන් වුණේ. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා මේ අටුවා දේශනාව තුළ විස්තර සහිතව කොහොමද මේ අර කලලයේ ඉඳලා කොහොමද හැදෙන්නේ කියන එක. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඇත්තටම දැන් වෛද්‍ය විද්‍යාව වගේ මේ ඉගෙන ගන්න කෙනෙක් සහ වෛද්‍යවරුන්ටත් මේක ඊටාම වැදගත්. මෙතන සඳහන් වෙනවා යක්ඛ සංයුත්තේ පළමු වෙන්නේ ඉන්දකස්ස ඉන්දකූට වැසි. ඉන්දකූට වැසි යකුගේ. ඉන්ද කියලා කියන පර්වතයේ තමයි මේ යක්ෂයා ජීවත් වෙන නිසා තමයි ඉන්දකූට කියලා හඳුන්වන්නේ. එහෙමයි. යක්ෂයා නිසා කූටේනුත් කූටේ කියා යක්ෂයාගෙනුත් නම ලැබිනි. න ජීවන්ති වදන්ති. ඉදින් බුදුවරු රූපේ ජීවියයි නොකියද්ද. රූපේ කියලා රූපේ ජීවී කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ නැහැ. ඉදින් රූපය සත්වයකි පුද්ගලයෙකියයි මෙසේ නොකියති යනු අර්ථයි. ඒතර මේ රූපය සත්‍යය කියලා හඳුන්වන්නේ නැහැ. ඊළඟට අපි දන්නවා දේවවාදී ආගම් ගත්තොත් මේ ආගම් වල ගන්නන්නේ දෙවියන් වහන්සේ තමයි මේ මේ මවල තියෙන කියලා. නේද? මේ ශරීර සත්‍යෝ සහ මේ බාහිර පරිසරයේ පවා නේද? ජලය, භූමිය, ගස්වැල් නේද? මේ හැම දෙයක්ම මවල තියෙන දෙවියෝ කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟ සඳහන් වෙනවා කතනං වයං කතං අනු අයං මෙසේ යම් කෙසේනම් මෙතෙමේ ඒ විදිහට කුසට ඇතුල් වෙනවද? එතන සඳහන් වෙන්නේ මේ සත්වයාගේ ඇට හා අක්මා පිට කොහෙන් නේද? මෙහිද අට්ටි ඇට ගැනීමක් ඇට 300ක්ද? එතකොට අස්ති කොටස් තියෙනවා මේ ශරීරේ 300ක්. එතන සඳහන් වෙනවා පින්ඩ කියලා කියන්නේ අක්මා පිඩ ගැනීමෙන් මාංශපේශී 900ක් හට ගන්නා ලදී. එතකොට පේශි වශයෙන් මාංශපේශි තියෙනවා, මස් පිඩු තියෙනවා. එතකොට මාංශපේශි වශයෙන් 900ක් තියෙනවා. අක්මා පිඩත් එක්ක. එහෙමයි. ඊළඟට ඉඳින් රූපේ ජීවේ නොවේ නම් ඔහුගේ මේ ඇටත් මාංශපේශිත් කොහෙන් එක්දැයි ප්‍රශ්න කරත්. ඔන්න ප්‍රශ්නේ උනේ ඉන්දක යක්ෂයාගේ ওই ප්‍රශ්නේ. එහෙමයි. ඉන්න සඳහන් වෙනවා කුමන කරුණකින් මේ සත්වයා මව් කුසෙහි සැදෙයිද läගෙයිද සිටීද යනු අර්ථයි. එතකොට කොහොමද හැදෙන්නේ, කොහොමද läගලා ඉන්නේ නේද? ඊළඟට කොහොමද මේ සත්වයා ශරීරයේ ඉන්නේ? මේ යක්ෂයා පුද්ගලවාදීකි. එතකොට මේ යක්ෂයා අපි කියන්නේ මේ ආත්මවාදී කියලා නේද? එතකොට අපි සාමාන්‍යයෙන් තවත් කියනවා මේ ලෝකයේ හඳුනන භෞතිකවාදීන් කියලා. නේ? භෞතිකවාදීන් කියලා හඳුනන. අන්න ඒ වගේ කෙනෙක්. සත්වයා එක පැහැර මව් කුස තුල බිහි වෙතිගෙන ගැබෙහි නිදන සත්වයාගේ මව මත්ස්‍ය මාංශය කයි සියල්ලම එක් රැයක වාසයෙන් පැස දිරවා පෙන දිය බුබුලක් මෙන් වීය කියයි. ඉඳින් රූපය සත්වයා නොවේ නම්
නොවන්නේ නම් මෙසේ පැවසීයයි යන ලබ්ධියෙන් මෙසේ කීය. එතකොට දැන් මව්කුස පෝෂණය වෙනකොට තමයි එහෙම නැත්නම් විශාල වෙනකොට ටිකෙන් ටික විශාල වෙනකොට තමයි එහෙමයි. පේනෙන්න ගන්න. යම් කිසි වෙනසක් පේන්න ගන්න. එහෙමයි. නේද? එහෙමයි. එතකොට මේ පුංචි තැන ඉඳලා පේන්නේ නැහනේ. එහෙමයි. බාහිරට පේන්නේ. ඒ නිසා කෙනෙකුට පේන්නේ කෙනෙක් මේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ඉන්නවා කියලා පේන්නේ යම් කිසි ඕලාරික වශයෙන් පේන තත්වයට පත් වුණාට පස්සේ. එහෙමයි. ඉතින් මේ යක්ෂයාට කල්පනා වුණේ කොහොමද මේක වෙන්නේ කියලා. නේද? කොහොමද මේක වෙන්නේ? ඊළඟ සඳහන් වෙනවා අවිත භාගතුන් වහන්සේ ඔහුට එක පැහැරම මව් කුසෙහි නොඋපදී. එක සැරේ මව් කුසෙහි උපදින්නේ නැහැ. අනුපිළිවෙලින් වැඩේ. අනුපිළිවෙලින් තමයි සිද්ධ වෙන්නේ. දක්වනසේ පඨමං කලලං හෝති ආදී මේ ගාථාව දේශනා කළා. එතකොට සඳහන් වෙන්නේ පඨමං කල්ලං හෝති අබ්බුදං අබ්බුදා ජායති පේසී නිබ්බත්තති ගනෝ ගනාපසකා ජායන්ති කේසාලෝමා නකාපිච කියලා. එතකොට මෙතෙන් සඳහන් වෙනවා එහි පඨමං පළමු ප්‍රතිසන්දි විඥාණය සමග තිස්ස හෝ පුස්ස යයි නමක් නැත. එතකොට නම් සඳහන් වෙන්නේ නැහැනේ. එහෙමයි. මූලික ස්වභාවයට නමක් නැහැ. ඉක්බිති තුන් පුළුල් ඊළඟ සඳහන් වෙනවා තුන් පුළුන් රොදකින් තනු නූලක්වන් තෙල් බිඳුවක් පමණ වූ කලලං හෝති කල්ලයක් වෙයි ඒ අරබයා කියන ලදී. එතකොට පඨමං කල්ලං හෝති කියන තැන ඒ විදිහට පුළුම් පේලි තුනකින් හටගත්ත මෙනූලක් වගේ. එතකොට සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවනේ මේ ඒ විදිහට යම්කිසි කිඳි දෙකකින් හටගත්ත එහෙම නූලකුත් තියෙනවනේ. එහෙමයි. එහෙමත් අපිට ගොතන්න පුළුවන් නේ. එහෙමයි. නේද? දෙකක් කලලා ගොතන්න පුළුවන් අපිට. නූලක් වගේ ගොතන්න පුළුවන්. නමුත් මේක නූල් පොටවල් ඒ විදිහට අපි ගත්තොත් එහෙම මේ පුළුන් රොදවල් තුනක් එකතු කරලා හදපු නූලක් වගේ. එහෙමයි. කියලා කියන මූලික වශයෙන් මේ ස්වභාවය. එතකොට ඒක තමයි පඨමං කලලං හෝති කියලා කියන්නේ. එතන ඊළඟ සඳහන් වෙනවා තලතෙල් බිඳුවක් පිරිසුදු ගිතෙල් බිඳක් යම් සේවේද එඹදු වර්ණයක් සහිත වූයේ ඊට කල්ලයයි කියනු ලැබේ. කල්ලය කියලා කියන්නේ හරියට තලතෙල් බිඳුවක් සහ තලතෙල් බිඳුවක් හෝ පිරිසුදු ගිතෙල් බිඳුවක් පමණ කියලා කියනවා. තව ඉස්සරහට සඳහන් වෙනවා. එතන සඳහන් වෙනවා කලලා හෝති අබ්බුදං. ඒ කලලයෙන් සද්දිනකට පසු මස් සේදු වතුරෙහි පාට ඇති අබ්බුද නම් වේ. එතකොට අබ්බුදේ පාට පඨමං කල්ලං හෝති අබ්බුදං. අද්භුතයට එනකොට අන පාට වෙනස් වෙනවා. එහෙමයි. නේද? පාට වෙනස් වෙනවා. හරියට මොකක් වගේද? මොන වගේද? මස් සේදු වතුර වගේ පාට. රතු පැහැයක්. රතු පැහැයට අපි කියන්නේ සාමාන්‍ය අර කැකුළු හාල් වගේ හාල් ටිකක් හොදනකොට තියෙන පාට තියෙන්නේ. එහෙමයි. නේද? හාල් පාන වතුර කියලා කියන්නේ. එහෙමයි. අන්න ඒ වගේ තත්ත්වයටපත් වෙනවා. කලල යන නාමය අතුරුදහන් වේ. එතකොට එතනදී කලලය කියලා නාමය අතුරුදහන් වෙලා යනවා. එහෙමයි. නේද? අතුරුදහන් වෙලා යනවා. ඒද කියන ලදී. ඊළඟට සඳහන් වෙනවා කලලය දින 7ක් වැඩුණු එකක් වේ. එතකොට කලලය දින 7ක් වැඩිච්ච එකක්. පෙරලිමින් පවත්නා ඒ තත්වයට අද්භුතය යන නම ඇති වේ. දැන් මේක පෙරලෙන තමයි අද්භුතය කියලා කියන්නේ. එහෙමයි.
අපි අර්බුදය කියලා කියන්නේ. එහෙමයි. අර්බුදය කියලා කියන්නේ මොකක්ද? දැන් මේ හැදිලා තියෙන අර්බුදයක් හටගෙන තියෙන්නේ. පෙරලෙන සුදා. පෙරලෙනවා. නේද? එහෙමයි. පෙරලිලා. ආන්න එතන තමයි මෙතන අර්බුදය කියලා කියන්නේ. ඊළඟට දැන් අපි ගන්න ගෝලීය අර්බුදය. මුළු ගෝලයක් විදිහටම මුළු ලෝකයක්ම මුහුණ පාන එහෙමයි. අර්බුදය. අන්න ඒ වගේ කියනවා. අද්බුදය කියලා කියනවා. අබ්බුදා ජායති පේසි. අනේන පේසි හට ගන්නවා. ඒ අද්බුදයෙන්ද සද්දිනකට පසු උණු ඊයම් සමාන උණු ඊයම් සමාන පේසි නම් වූ දේ හටගනී. එතකොට ඊයන් වල පාට රිදී පාට එහෙමයි. නේද? ඒ රිදී පාටවන් ඊයම් පාටවන් ස්වභාවයක් හට ගන්නවා. එතකොට පේසී තත්ත්වයට පත් වෙනකොට එය මිරිස් පැණියෙන් යුෂයෙන් පැහැදිලි කළ යුත්තේය. ගම්දරුවෝ හොඳින් පැසුණු මිරිස් ගෙන රෙදි පොටක පොට්ටනියක් කොට පොඩි කර මණ්ඩියගෙන කබලේ බහා අවුවේ තබත්. එතකොට එය වියලෙන්නට හැම කොටසකින්ම කැටි ගැසේ. පේශීය ඒ ආකාර වෙයි. අන්න ඒකට පේශීයක ස්වභාවය ගැන කියන්නේ. එහෙමයි. නේද? පේශීයක ස්වභාවය කියනවා. අබ්බුද යන නාමය අතුරුදහන් වෙයි. එතකොට දැන් අර අබ්බුදය කියලා කියන එතකොට නම අතුරුදහන් වෙලා යනවා ඒකට. ඒද කියන ලද. අබ්බුදේ දින 7ක් වැඩුණු මේ මේරු එකක් වේ. එතකොට දැන් අබ්බුදයත් මොකද වෙන්නේ? දින 7ක් දැම්ම ඕරලා තියෙනවා. එහෙමයි. පෙරලෙමින් පවත්නා ඒ තත්ත්වයට පේසී යන නමද හටගන්නේ. එතකොට ඒකත් පෙරලිලා යන ස්වභාවයෙන් යුක්ත නිසා තමයි පේසී කියලා කියන්නේ. එහෙමයි. පේසී කියලා කියන්නේ. පේසී නිබ්බත්ති ඝනෝ. ඒ පේසියෙන් සද්දිනක් ඇවෑමෙන් කිකිලි බිජුවක සලකුණු ඇති ඝන නම් මස්පිඩුවක් හටගනී. එතකොට හරියට කිකිලි බිත්තරයක් වගේ කිකිලි බිජුවක් වගේ මේක හට ගන්නවා. එහෙම හටගෙන පේසී යන නාමය අතුරුදහන් වෙලා යනවා එතකොට. නේද? එතකොට ඝන ස්වභාවයට පත් වෙනකොට පේසී කියලා කියන ස්වභාවය අතුරුදහන් වෙලා යනවා. ඊළඟ සඳහන් වෙනවා පේසී සද්දිනක් වැඩුණු මේරුණු එකක් වේ. එතකොට පේසිය මොකද වෙන්නේ? සද්දිනක් සම්පූර්ණ වෙනවා. ඝන වෙන ස්වභාවයට පත් වුණාට පස්සේ පේසියට දවස් 7ක් ආයු වෙනවා. එහෙමයි. පෙරලෙමින් පවත්නා ඒ තත්ත්වයට ඝන යන නම හටගනී. කිකිලි බිජු වටක් මෙන් සේ හාත්පසින් වටකුරුව සිටීද එසේ ඝනයෙහි සටහන් කර්මයේ හේතුවෙන් ඇතිවිනි. එතකොට ඔන්න කර්මය බලපාන තැන. එහෙමයි. නේද? ඔන්න කර්මයෙන් තමයි එතකොට මේ කර්මය සම්පූර්ණ වෙන තැන තමයි හරියට ගෝලාකාර බවට මේකපත් වෙන්නේ. කර්මය ඒකට ඇතුල් වෙලා. නේද? ඊළඟට එතකොට සාමාන්‍යයෙන් අපි කියනවනේ ඔය ෆාම් විතරවල ජීවේ නැහැ කියලා කියනවනේ. එහෙමයි. නේද? සම්පූර්ණයෙන් වැරදි. එහෙමයි. සම්පූර්ණයෙන් වැරදි. ධනාපසාකා ජායන්ති. ඊළඟට සඳහන් වෙනවා පස්වන සතියේ අත්පා යුගල දෙකත් සිරසත් උදෙසා බුබුලු 5ක් හටගන්න. මේ අර ඒ විදිහට ඝන වෙච්ච ස්වභාවයෙන් මිදිලා ඊළඟට ප්‍රසාරණය වෙනවා. පසාකා කියලා කියන්නේ එතකොට ඒකයි. පසාකා කියන්නේ ප්‍රසාරණය වෙනවා. එහෙමයි. ප්‍රසාරණය වෙන්නේ කොටස් 5කට.
නේද? එතකොට මොකද්ද කොටස් පහ? අත් දෙකයි, කකුල් දෙකයි සහ සිරසයි. හිසයි. ඔන්න පහකට වෙන් වෙනවා. ඒ ආරම්භය මේ කියන ලදී. එතකොට දැන් කර්මය ක්‍රියාත්මක වෙනවා දැන් ඔන්න. එහෙමයි. ඒ නිසා තමයි අත්පාවසඟ වෙන්නේ කර්මයෙන්. මෙහෙමයි. නේද? එතකොට ඔන්න කර්ම කරලා තිනවා නම් අතක් නැති වෙන්න පුළුවන්. ඒ අතක් හටගත්තත් ඇඟිලි නැති වෙන්න පුළුවන්. එහෙමයි. ඇඟිලි වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. නේද? අන්න ඒ தത്വයට සම්පූර්ණයෙන් කර්මයේ ස්වභාවයෙන් සකස් වෙනවා. මහණෙනි. පස්වෙනි සතියේ බුබුලු පහක් කර්මයේ හේතු කොටගෙන පිහිටනවා. ඉදින් පසුව 6-7 සති ආදිය ඉක්මවා. එතකොට සති 6ක් සති 7ක් ඉක්මවා යනකොට මේ தത്വයට පත් වෙනවා. නේද? මේ தത്വයට පත් වෙනවා. දේශනාව සංක්ෂේප කොට 40 වෙනි සතියේ අන්න එතකොට දේශනාව සංක්ෂිප්ත කළා කියනවා ඔන්න 40 වෙනි සතියට යනවා. එහෙමයි. නේද? එතන සඳහන් වෙනවා සති එතකොට 5ක් 6ක් 7ක් කියලා ඊළඟට යනවා 40ට. එහෙමයි. එතකොට 40 වෙනි සතියේ මේරුණු කාලය ගෙන දක්වනසේ කේසා ආදී පැවසූහ. ඔන්න සති 40ක් ගත වුණාට පස්සේ තමයි මොනවාද කෙස්ලොම් නිය ආදී හටගන්න පටන් ගන්න. එහි කේසාලෝමා නඛාපිච 42 වැනි සතියේ ඒවා හටගනී. නේද? ඒවා හට ගන්නවා 42 වෙනි සතිය වෙනකොට. තේනකෝ සත්තති යාපේති. ඔහුගේ නාසයෙන් උඩට ආ නාලය මවගේ උදර පටලයෙන් ඒකාබද්ධ වේ. අන්න බලන්න. එහෙම සම්බන්ධ වෙනවා. එතකොට සඳහන් වෙන්නේ මෙතන ඔහුගේ නාභිහි උඩට ආ නාලය මවගේ උදර පටලයෙන් ඒකාබද්ධ වෙන අවස්ථාව. එය නෙළුම් දණ්ඩක් මෙන් සිදුරු සහිතයි. ඇයි? මේ හුස්ම ගන්නකොට අම්මා හුස්ම ගන්නකොට ආස්වාස ප්‍රස්වාසයේ දැන් එයාටත් ලැබෙනවා. ඒයින් ආහාර රසය සංසරණය වී ආහාර හේතු කොටගෙන වැඩෙන රූපයක් ඇති වෙරයි. දැන් එතකොට ඇත්තටම ආස්වාසය කියලා කියනකොට මේ ගන්න හුස්ම සම්පූර්ණයෙන්ම යනවා කියලා කියන එක නෙවෙයි. එහෙමයි. නේද? එතකොට මේ ආහාරත් එක්ක මුසු වෙලා තමයි වාතය ගමන් කරන්නේ. එහෙමයි. අවශ්‍ය වාතය ගමන් කරන්නේ. එහෙමයි. අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් පැලෑටියක් වැඩෙනකොට අපි කියන්නේ පාංශු වාතය කියලා තියෙනවනේ ඒක. එහෙමයි. නේද? පාංශු වාතය තියෙනවා. ඒ පාංශු වාතය උරා ගන්නවා සාකේ විසින්. එහෙමයි. අන්න ඒ වගේ පෝෂක කොටස් එක උරා ගන්න. එහෙමයි. මෙසේ හේ දසමාසක් යැපේ. එතකොට මේ විදිහට දසමාසයක් යැපෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් අපි ගත්තොත් එimhe අඩු මාසයෙන් උපදින්න පුළුවන් නේද? එහෙමයි. ඒ විදිහට සිද්ධ වෙනවා. මෙතන සඳහන් වෙනවා මාතු කුච්චි ගතෝ නරෝ මවගේ කුසෙහි හරස් අතර සිටියේය. කුසෙහි ඇතුළත සිටී යන අරුතයි. ඔන්න අම්මගේ කුසේ අර හරස් අතට වාසය කරනවා කියලා කියන එක. එහෙම හරස් අතර තමයි වාසය කරන්නේ. මෙසේ භාග්‍යතුන් වහන්සේ යක්ෂය මෙසේ මේ සත්වයා අනුපිළිවෙලින් මව් කුසෙහි වැඩි. එක පැහැර සඳහන් වෙනවා එක පැහැර පහළ නොවේති දක්වනසේක. එක පාරම සත්‍යය හට ගන්නව නෙවෙයි ඕන්න ඔය විදිහට තමයි පිළිවෙලට සත්‍යය
මව් කුසේ හටගන්නේ කියලා ඊටාම් පැහැදිලි ලෙස දින ගණන් එක්ක භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළා තියෙන්නේ හරියට දැන් ඔය වෛද්‍ය විද්‍යාවේ ඉගෙන ගන්නවා වගේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ අපි අද සාකච්ඡා කළේ මේ වෛශාඛ මාසයේ ආරම්භයේදීම ඉන්දක සූත්‍රය සංයුක්ත නිකායේ යක්ක සංයුක්තේ ඉන්දක වර්ගයේ පළමු සූත්‍ර දේශනාව ඉන්දක සූත්‍ර දේශනාවේ සූත්‍ර පෙළට අදාළ කොටසත් එහි අටුවා දේශනාවක් තමයි මේ විදිහට මනුෂ්‍ය උත්පත්තිය උදෙසා ඒ විග්‍රහය බුදු පියාණන් වහන්සේ සිදු කළ ආකාරය ඉන්දක යක්ෂය ආරම්භය සිදු කළ ආකාරය තමයි මේ පැහැදිලි කර දීම නායක ස්වාමින් වහන්සේ විසින් සිද්ධ කළේ. ඉතින් නායක ස්වාමින් වහන්සේ අපි වැඩසටහන අවසාන භාගයේ ඉන්න නිසාම මේ ජීවිතයට මේ කරුණු ආදේශ කර ගැනීම ධර්මෝපදේශයක් විදිහට මේවා ඉගෙන කියා ගැනීම කොයිතාක් දුරට වැදගත්ද කියන කාරණාවත් ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට කැමතියි. දැන් අපි දන්නවා සත්වයෝ හටගන්න ක්‍රම තියෙනවානේ. එහෙම. ඒ ක්‍රම වලින් එක ක්‍රමයක් තමයි දැන් මේ ජලාබුජ කියලා කියනකොට නේද? එහෙමයි. මේ විදිහට මේ වටකුරු වෙච්ච ස්වභාවයක මේ ජල කෝෂයක මේ සත්වයෝ හටගන්නා ස්වභාවය. එහෙමයි. ඉතින් මේ වෙනකොට මේ විදිහට තමයි සත්වයෝ මව් කුස උපදින්නේ. ඒ වගේම තමයි අපිට වතුරේ ජලයේ උපදින සත්වයෝ ඉන්නවා. ඒකට ඕපපාතිකව උපදින සත්වයෝ ඉන්නවා නේද? මේ විදිහට සත්වයෝ උපදින ක්‍රම තියෙනවා. ඉතින් එතකොට ඒ හට ගැනීමේදීත් අපි කල්පනා කරන්නට ඕනේ අවබෝධ කරගන්නට ඕනේ පළමුවෙන්ම සත්වයේ කොහොමද මේ ඒ කියන්නේ තමන් හටගත්තේ කොහොමද? එහෙමයි. මනුෂ්‍යයන් වශයෙන් මිනිස්යෝ අවබෝධ කරගන්න ඕනේ දෙවියන්ගේ පහළවීම කොහොමද, බ්‍රහ්මයන්ගේ පහළවීම කොහොමද, අනෙකුත් සත්වයන්ගේ පහළවීම කොහොමද කියලා හොයනවාට වඩා නේද? පළමුවෙන් සොයා ගන්න ඕනේ තමන්ගේ හට ගැනීම කොහොමද සිද්ධ වුනේ කියලා. දැන් ඒකට ඒ විදිහට අපිට උත්සාහවත් කිරීමක් විදිහට නෙමෙයි ඉන්දක යක්ෂයා අපිට උදව් කරලා තියෙන්නේ. එහෙමයි. නේද? එහෙමයි. ඉන්දක යක්ෂයා මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවේ නැත්තම් නේද? භාග්‍යතුන් වහන්සේ මේ විදිහේ පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. හැබැයි මේ தත්ත්වය අනිවාර්යෙන් සිද්ධ වෙනවා 84000ක් ධර්මස්කන්ධයට මේ ධර්මස්කන්ධයන් එකතු වෙනවා ඒකාන්ත වශයෙන්ම ඒ විදිහට ධර්ම කාරණාවක් හැටියට. යෝග ධර්මතාවයක් හැටියට. එහෙමයි. නේද? ත්‍රිපිටකයකට එකතු වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ ධර්මතාවය තුළ කොහොමද මේ අපි අපේ ජීවිතය ගැන අවබෝධ කරගන්න, අපේ ශාරීරිය ගැන අපි කොහොමද අවබෝධ කරගන්නේ? එහෙමයි. ඒ වගේම තමයි මේ ශාරීරිය ගැන අවබෝධ කරගන්නවා වගේම ඊළඟට මේ හිත ගැන අවබෝධ කරගන්නේ කොහොමද? දැන් ඉන්දක කියන යක්ෂයාට ප්‍රශ්නේ උනේ ගැටලුව උනේ ඉන්දක යක්ෂයාට පේන්නේ රූපය. එහෙමයි. ඉන්දක යක්ෂයාට පේනවා නිතරම රූපය. භෞතික ශරීරයේ පේනවා. එහෙමයි. නමුත් හිතේ ස්වභාවය හරියට පේන්නේ නැහැ. ඒ හිතේ ස්වභාවයත් එක්ක අවබෝධ කරගන්න ආකාරයේ පෙන්වන්න තමයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කළේ. එහෙමයි. මෙතින්ද අපිට පැහැදිලි වුණා මේ 6 වන සහ 7 වන සතිය වෙනකොට අර ඝන ස්වභාවයට පස් වෙලා ඊළඟට පසාකා කියලා කියන ස්වභාවයට පත් වෙනකොට කර්මයේ විපාක දෙන්න පටන් ගන්නවා කියලා. එහෙමයි. නේද? කර්මයේ විපාක දෙන්න පටන් ගන්නවා කියලා. සහන් එතකොට මේ අපි ගත්තොත් එහෙම මේ ලෝකේ මේ භෞතික ලෝකේ මේ හට ගන්න දේවල් අතර ගත්තොත් එහෙම ඒකී ඉන්ද්‍රිය ඒ විදිහට ඒක ජීවී ඒකී ඉන්ද්‍රිය සාක ගස්වැල් මේවා ගත්තාම ඒ වගේම සමයි අපි ගත්තොත් එහෙම වතුරේ හැදෙන දියසෙවල වගේ ඒවා දේවල් ගත්තොත් එහෙම නේද? ඒවා ටිකක් වර්ධනය වෙලා ඊළඟට ඒවා සාක බවට
පත් වෙනවා. එහෙමයි. ඒක විශාල සාග බවට පත් වෙන අවස්ථා. ඒව තමයි මේ සාග හැදිලා තියෙන්නේ. එහෙමයි. නේද? ජලයෙන් තමයි මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ. එතකොට එහෙමයි. වර්ධනය වෙලා තියෙන්නේ. ඒතර ආන්නේ වගේ මේ ශරීරයත් මුලින්ම තිබුණේ කොහොමද? ජලය වගේ. එහෙමයි. දෙකට පිරිසුදු තල තෙල් සහ ගිතෙල් විදිහට තමයි තිබුණේ. එහෙමයි. ඒ විදිහට තිබිච්ච දෙයක් තමයි මේ ක්‍රමක්‍රමයෙන් අම්මා ගන්න ආහාර. නේද? අම්මා ගන්න ආහාරවල තියෙන පෝෂක කොටස් උරාගෙන ඊළඟට මේ විදිහට ශරීරයේ සකස් වුණේ. හරියට අර වතුරේ තියෙන දියසෙවල් පාසි වලින් මේ ගස් හැල්ල හටගත්තා වගේ. එහෙමයි. නේද? එහෙමයි. දැන් අපි හදාගන්න භෞතික හැමදේම අපි ගත්තොත් එහෙම ඒ පසේ තියෙන සංඝටක එකතු කරගෙන අපි හදා ගන්නවා ලෝහ වර්ග නේද? එහෙමයි. ඒ තැන්වල නිදන්ගත වෙලා තියෙන ඒ කාලවක වාහන වල අපි ගත්තොත් එහෙම වර්ෂ දහස් ගණන් කෝටි ගණන් දහස් ගණන් මේවා මේ ක්‍රමානුකූලව ඒ විදිහට සංවර්ධනය වෙලා තමයි වෙනස් වෙලා තමයි මේ ඝන දේවල් සකස් කරගෙන තියෙන්නේ. එහෙමයි. නේද? ලෝහ වර්ග සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. ඒවා අපි මේ විදිහට නිස්සාරණය කරගෙන අපිට අවශ්‍ය කරන බල ශක්තිය අපි උපදවා ගන්නවා. එහෙමයි. ඒක ශක්ති ප්‍රභවයන් බවට අපි පත් කරගන්න. පත් කරගන්නවා. නේද? ඒවා අපි කියන්නේ න්‍යෂ්ටික ආයපවානේ. ඒ தത്വයට විකීර්ණ බවට පත් කරගන්නවා මේවා. ඒ විශාල වශයෙන් පීඩනයක් දරා ගන්න පුළුවන් විකීර්ණ අපි හදා ගන්නවා. එහෙමයි. ඒ தത്വයට හදාගෙන තියෙන්නේ මොනවද මේ? ඒ විදිහට මේ පරිසරයේ තියෙන බොහොම පුංචි දේවල් එකතු කරගෙන. එහෙමයි. නේද? ඒක නිසා තමයි ඒක තමයි මේ ලෝකය වෙනස් වෙනවා කියලා බුදුරජාණන් දේශනා කළේ. ලෝකේ අනිත්‍යයි කියලා දේශනා කළේ. ඉතින් හැම දෙයක්ම අනිත්‍යයි කියලා මේ එතකොට භෞතික දේවල් වල අවසානය මේ හැම දෙයකම භෞතික දේවල් වල අවසානය පොදුවේ පරමාර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා කියන සුද්ධාෂ්ටකය ගත්තත් එතෙන්දී ඒ හතරක් විදිහට හෝ 8ක් විදිහට හෝ එහෙම නැත්නම් උපාදාය රූපත් එකතු වෙලා 28ක් විදිහට ගත්තත් නේද? මේ 28ක් විදිහට මේ ශාරීරික කොටසුත් එක්ක එකතු වෙලා 28ක් විදිහට ගත්තත් මේ හැම දෙයකටම හැම දෙයකම හේතු ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙනස් වෙනවා කියලා විතරයි. එහෙමයි. එක වචනයකින් පැහැදිලි කළා. ලෝකේ වෙනස් වෙනවා. එහෙමයි. නේද? එතකොට ඒ වෙනස් වීම මේ හැම දෙයකම වෙනස් වීම නිසා හිතට දැනෙනවා යම් කිසි හිතක් තියෙනවා නම් ඒ හිතට දැනෙනවා කියලා කියනවා සැප දුක දෙක. එහෙමයි. එදින්දි සැපේ කෙලවර ආපහු දුකයි කියලා දේශනා කළා. දැන් පෞගීත කාලේ අපිට පැහැදිලි ලාන එක එක්කිනා මේ निराගමික සංකල්ප එහෙමයි. අරගෙන එනවනේ. එහෙමයි. නේද? ඊට නිර්පාක්ෂික කියනවා, निराගමික කියනවා. එතන නේද? එහෙමයි. පක්ෂයකට නෑ කියනවා, ආගමකට නෑ කියනවා, ජාතියකට නෑ කියනවා. නේද? එහෙමයි. එතකොට එතෙන්දි තියෙන්නේ අන්තවාදයක්. එතකොට ගොඩනගෙන අන්තවාදයක්. එතකොට නිර්පාක්ෂික බවක් කියලා කියන්නේ පක්ෂයක්. එහෙමයි. නිර්පාක්ෂිකව එකතැනක එකතු කරාම එකතැන පක්ෂයක් හැදෙනවනේ. එහෙමයි. निराගමික එකට එකතු වුණාට පස්සේ ඒගොල්ලොන්ගේ निराගමික දේවල් निराගමික සංකල්ප ජය ගන්න එතන අරගලයක් හදා ගන්න ඕනේ. එහෙමයි. මොන අරගල හට ගන්න හැටි අන්තවාදී වුණාම. එහෙමයි. නේද? ඒතර ලෝකේ ඒ වගේ මේ ඇති වුණා එක වාදයන්. නේ? ලෝකේ හද ගන්න දේශපාලනික වශයෙන් මේවා පාලනය කිරීම සඳහා මේ අන්තවාදයේ පවත්වා ගැනීම සඳහා ඒකපාර්ශ්වික වීම
පක්ෂයක් විදිහට හදා ගන්නවා. අපි කියන්නේ කොමියුනිස්ට් වාදය කියලා හදා ගන්නවා. නේ? එක එක වාද හදා ගන්නවා. එතකොට ඒ අය බලාපොරොත්තු වෙනවා මේ තුලින් හැමෝටම මේ සමානාත්මතාවයක් දෙන්න පුළුවන් කියලා. නේද? මේ භෞතික දේවල් හැම කෙනෙක්ම හැම දෙයක්ම සමානව බෙදා ගන්න ඕනේ. සමානව බෙදා ගන්නවා කියලා කියන්නේ මොනවද? වතුර ටික ඔක්කොම මේ ජලය ටික ඔක්කොම සමානව බෙදා ගන්න ඕනේ. නේද? මේ පස් ටික සමානව බෙදා ගන්න ඕනේ. මේ වායු ගෝලය හැමෝටම අයිති ඒක හැමෝම සමානුපාතිකව බෙදා ගන්න උත්සාහ කරනවා. එහෙමයි. නේ? මේ උණුසුම බල ශක්තිය කියලා කියන්නේ ඒකනේ. එහෙමයි. නේ? මේකත් අපි සමානව බෙදා ගන්න ඕනේ කියලා ඔන්න එක එක වාද හැදෙනවා. ඒ වාද හැදෙන්නේ ඇයි? ආගමක් නැති තැන. පක්ෂයක් නැති තැන. මොනවා හරි නැති තැන අන්තයකට යනවා. නැති තැන විතරක් නෙවෙයි. තියෙන තැනත් අන්තයකට යනවා. එහෙමයි. මේ අන්ත දෙක තමයි අත්තිකිල මතානුයෝගයයි කාමසුඛාලිකානුයෝගයයි හැටියට භාග්‍යතුන් වහන්සේ අන්ත දෙයක් හැටියට දේශනා කළේ. ඒ ඇති නැති දෙක තමයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ අන්ත දෙකක් හැටියට අපිට පෙන්වා ලෝකයට බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දුන්නා. මේ අන්ත දෙකෙන් මිදෙන්න. එහෙමයි. නේද? ඒකට ආගමක් කියලා එකක් තියෙන්න ඕනේ. දැන් ලෝකේ පහළ වෙච්ච අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ සහිතව ලෝකේ පහළ වුණු ශාස්ත්‍රුන් වහන්සේලා. ඒ බුද්ධිමත් ශාස්ත්‍රුන් වහන්සේලා. එහෙමයි. නේද? ඒ බුද්ධිමත් ශාස්ත්‍රුන් වහන්සේලා පහළ වෙලා තියෙන්නේ යම්කිසි ආගමක් පෙන්වන්න. ඒතර ආගමනය කියලා කියන්නේ අපි කියනවා මේ තමන්ගේ ළඟට එන්න මේක අහන්න. නේද? අපි කියන්නේ ගමන් කරන්න කියලා කියන්නේ. එහෙමයි. නේ? ගමන් කරනවා කිය ආගම කියලා කියන්නේ ගමන් කරන්න කියලා කියනවා. දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. එහෙමයි. නේද? එතකොට එනවා සහ යනවා. නේ? අපේ රටට හරි කොහෙට හරි එනවා හරි යනවා. මේකම තමයි ලෝකේ හැමතැනකම තියෙන්නේ ආගම කියලා. ඉතින් එතකොට එතන හැබැයි නිදහසක් නැහැ. ඒ නිදහස් වීම සඳහා අවශ්‍ය තොටුපොළ තමයි එතන. ආගම තමයි තොටුපොළ බවට පත් වෙන්නේ. එහෙමයි. එතනින් අපි ඊතර වෙන්න ඕනේ. එතකොට මේ ආගම් වාද කියලා හදාගන්න එකනේ. ඒකට ආගම කියන එක වාදයක් බවට පත් වෙනවා. එක එක කෙනාගේ වාද බවට පත් වෙනවා. එක එක්කෙනා මේ අරගල භූමිය වල එකේ තැන් වල එයාගේ ආගම කතා කරන්න හදනවා. නේද? ඒකට අරගල ඒකට ජය ගන්න පුළුවන්ද? ඒ නිසා අපි පැහැදිලි කරගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. අරගලයේ තියෙන්න ඕනේ ආධ්‍යාත්මික අරගලයක්. එහෙමයි. ඇතුළතින්ම එන්න ඕනේ. ඇතුළතින්ම එන්න ඕනේ. මේ බාහිර ලෝකයේ මේ දේවල් බෙදා ගන්න අරගල කරලා කෙලවරක් නැහැ. එහෙමයි. නේද? අරගල කරලා කෙලවරක් නැහැ. එහෙම අරගල කරලා කෙලවරක් නැති බව අපිට මේ ජාති ආගම් කුල මල මේ දේවල් වලින් අපි ඕන තරම් අත්විඳලා තියෙනවා. එහෙමයි. මේකේ කෙලවරක් නැහැ කියලා. එහෙමයි. කෙලවරක් නැහැ කියලා ඕන තරම් අත්විඳලා තියෙනවා. එහෙමයි. එතකොට අපි ආහාර පාන හොයාගෙන ඉන්ධන ටික හොයාගෙන නේද? ඊළඟට අපිට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේවල් හොයාගෙන පාරට බහැලා හරි. එහෙම නැත්නම් කොයි තැන්වල රටවල් වලට ගිහිල්ලා හරි. එහෙම නැත්නම් අභ්‍යවකාශයට ගිහිල්ලා හරි. නේද? මේ යානාවන් හොයාගෙන යනවා අභ්‍යවකාශය හඳේ හොයන්න බලනවා. හඳේ හොයන්න බලනවා. අඟහරු ලෝකේ හොයන්න බලනවා. නේද? එහෙමයි. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් දේශනා කළේ හොයල කෙලවරක් නැහැ දිවි ලෝකේ ගියත්. හොයල කෙරවලක් නැහැ බ්‍රහ්ම ලෝකේ ගියත්. හොයල කෙරවලක් නැහැ. ඔය ඔක්කොගෙම ගිහිල්ලා අන්තිමට නේද? විඳවලා අන්තිමට පහළට වැටෙනවා. එහෙමයි. සතර අපායටත් වැටෙනවා. අන්න ওই වගේ තමයි ලෝකයේ තියෙන ස්වභාවයක් තමයි මේ ස්වභාවය. නිසා ජය ගන්න ඕනේ ආධ්‍යාත්මික අරගලය කියලා තමයි අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒ නිසා ඒ ජයගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා ලෝකෙන් ඈතර වෙන තත්ත්වයටපත් වෙන්න. ඒක තමයි
ලෝතුරු සෝයේ කියලා බුදුරජාණන් දේශනා කළේ. බෞද්ධයන් හැටියට අපි ගොඩාක් වාසනාවන්තයි, ගොඩාක් භාග්‍යවන්තයි. අපි ආයේ තවත් ශාසුන් වහන්සේ නමකට ණය වෙන්නේ එහෙමයි. නේද? දැන් මේ ණය ගැන මේ කතා කරන්නේ ආර්ථිකය ගැන ඔන්න ණය ගැන කතා කරන්නේ. ආර්ථිකය හදාගන්න ණය ගන්නවා. ගෙදර ආර්ථිකය හදාගන්න ගෙදර ණය ගන්නවා. නේද? ගම හදාගන්න ගම ණය ගන්නවා. නගරය හදාගන්න ආයෙත් ණය ගන්නවා. රට හදාගන්න ආයෙත් ණය ගන්නවා. නේ? ලෝකේ හදාගන්න ආයෙ මේ කොහරි ලෝකයකින් අපි ණය ගන්නවා. එතකොට ඉන පරිභෝග කියලා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කළා මේක ඇත්තටම ණය ගනුදෙනු පියවන ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. එහෙමයි. නේද? දැන් එතකොට දැන් මම වුණත් ඉපදීමක් නැති කරගත්තට පස්සේ මේ බණ ටික ආයෙ මං කියන්නේ නැහැ. මේ බණ කියන එකත් ණය ගනුදෙනු පිළිපීම. එහෙමයි. නේද? එතකොට මේ ලෝකේ උපදිලා ඉන්නකම් නෙමෙයි අපම් මම බණ කියන්නේ. එහෙමයි. නිසා මේකත් මේ ණය ගෙවීමක්. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේ ණය ගෙවලා ඉවර වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේලා ණය ගෙවලා ඉවර වුණා. මහරහතන් වහන්සේලා ණය ගෙවලා ඉවර වුණා. නේද? නිසා අපිත් ණය ගෙවලා ඉවර කරන්න ඉන පරිභෝගය කියලා කියන එක සම්පූර්ණයෙන් පරිභෝජනය කරලා අවසන් වෙන්න නම් එහෙමයි. ලෝභ දේශ මොහ දිට්ඨිමාන ආදී කෙලෙස් ධර්මයන් නැති කරලා අලෝභ දේශ සමෝහ කියලා කියන කුසල් සිතිවිලි මතු කරගෙන ඊළඟ සමත විදුසුම් භාවනාව වඩලා බෝධිපාශික ධර්මයන් වඩලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මේ ජීවිතේම පරිනිර්වාණ ධාතුව අවබෝධ කරගන්න මහන්සි ගැනීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. එහෙමයි. සාදු සාදු. පැවැත්ම සඳහා වෙහෙසෙන අප සියලු දෙනාම නැවැත්ම වෙනුවෙන් වෙහෙසෙමු කියලා අවසාන වශයෙන් ඉල්ලීමක් කරමින් අපි ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් සාරගර්භව සාකච්ඡා කළා. මෙහි ගැබ්ව තිබුණු සාරාර්ථ ධර්මයන් ඔබේ දිවි මඟ ඒකාලෝක කරන්නට උපයෝගී කරගනී කියලා විශ්වාසය පෙරදරි කරගෙන අද වැඩසටහන නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. ඊට පෙර ආතුව පුණ්‍යකාමී සිතුවිලි සමුදායක් පෙරදරි කරගෙන තමන් මේ දැහැමෙන් සෙමෙන් උපයා සපයාගත් මිල මුදල් ඒකරාශී කරගත් මිල මුදල් තුන් ලෝකාග්‍ර වුණු භාග්‍යවතුන් වහන්සේගේ ඒ නකා ධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටින නටඹුන්ව පවතින දීඝවාපී මහා සෑය ඉදි කරන්න ඒ දායකත්වයේ ලබා දීමේ අරමුණින් පින්වතුන් පිරිසක් පැමිණ තිබෙනවා. විශේෂයෙන්ම මව්තුමියක් ඇතුළු එම පවුලේ දූදරු පිරිස, හෝමාගම ගලවිල පාරේ පදිංචි සෝමාවතී අලගියවන්න මෑණියන් ඇතුළු දූදරු පිරිස අද උදෑසන සම්බුදු විහාරස්ථානයට පැමිණියා. ඔවුන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා නායක ස්වාමීන් වහන්සේට පූජාව සිද්ධ කරන්න. ඔබ සියලු දෙනාගේම පරාර්ථකාමී සිතුවිලි එලෙසින්ම සමෘද්ධමත් වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ අරමුණු අතර වනවා ඒ.ඩී. සොපිනෝනා මෑණියන් අවුරුදු 35කට ඉහතදී මියගිය, අවුරුදු 20කට ඉහත මියගිය සියෝදෝරිස් අප්පුහාමි පියාණන්ට, අවුරුදු 22කට ඉහත මියගිය ආර්.ඩී. ප්‍රියන්ත ලක්ෂ්මන් පුතණුවන්ට, එවැගේම අවුරුදු 18කට පෙර අභාව ප්‍රාප්ත වුණු ආර්.ඩී. ගුණවර්ධන ස්වාමි පුරුෂයා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත්, එවැගේම ඔෂිනි චමන්ති දියණියගේත් රුචීව ඔකඳ වාවන වාචක පුතණුවන්ගේත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙනුත් 81 වන ජන්මදිනය මැයි 5 වන දිනට යෙදී තිබෙන එම මෑණියන් වන සෝමාවතී අලගියවන්න මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණත් පෙරදරි කරගෙන මේ කුසලයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මාවබෝධය ලබා නිවනින් සැනසීම පිණිසම මේ පින්නම් හේතු වාසනා වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන තමයි ඔවුන් දායකත්වය ලබා දී තිබෙන්නේ. ඒ සුදීමතුන්ගේ සියලුම සුවයහපත් පැතුමන් එලෙසින්ම සමෘද්ධමත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ අනාදි වශයෙන් කොපමණ දුක්ඛම් කටළු බාධාවන් තිබුණත් පින් කරන්න පින් පුරන්න බොහෝ දෙනා වෙහෙසෙන සේයාවක් අපිට දකින්න තියෙනවා. මේ වෛශාඛ මාසයේ ඒ සඳහා බොහෝ දෙනා උනන්දුවක් දක්වන ආකාරය අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ පවුලේ පිරිසට පමණක් නෙවෙයි පොදුවේ සමස්ත පින් පුරන සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට ඔබ වහන්සේට ඉතාම කෙටියෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි නායක ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනේ, ඊටාම වටිනා පින්කමක් අද දවසේ මෞතුමිය ඇතුළු කොට ඇති පවුලේ හැමදෙනාම සිද්ධ කරන්නට යෙදුණා. අපි
මේ සූත්‍ර දේශනාව සහ සාකච්ඡා පුරාවටමත් අපි මේ පින කුසලයේ ගැන අපි කතා කළා නේද? එහෙමයි. එතකොට මේ ලෝකයේ පහළ වන පුණ්‍යවන්තම උතුමන් වහන්සේලා තමයි භාග්‍යතුන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේලාගේ සම්මා සම්බුද්ධ ශාසනයන් පවතින තුරම භාග්‍යතුන් වහන්සේලාට ලැබෙන ලාභය නතර කරන්න කිසි කෙනෙකුට බෑ. එහෙමයි. නේද? බුදුරජාණන් වහන්සේලාට ලැබෙන ලාභය නැති කරන්න බෑ කිසි කෙනෙකුට. එහෙමයි. ඒක සාස්ෘණ වහන්සේ සරණ ගිය සමහරලාට බෞද්ධ නාමයෙන් ඒ විදිහට වැරදි විදිහට භාවිතා කරන භික්ෂුවකට වුණත් වැරදි විදිහට භාවිතා කරන ගිහියකට වුණත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සරණ නොගිය ඒ විදිහට අන්‍ය ආගමිකයට වුණත් ඒ ලැබීම නවත්තන්න බෑ. ඒක තමයි මේකෙන් පැහැදිලි කරගන්න ඕනේ. ඒ නිසා මේ කොයිතරම් අඩුපාඩුකම් අමාරුකම් අපහසුකම් මොන දේ තිබුණත් භාග්‍යතුන් වහන්සේට මේ ලැබෙන ලාභය අපිට නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සෑරදුන් වහන්සේලා නිර්මාණය වීම ඊළඟට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ සිව්පසේ සම්පූර්ණයෙන්ම ලැබීම කියලා කියන එක කාටවත් නැතර කරන්න පුළුවන් කමක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නේද? එතකොට ඒ නිසාම ඒ ආකාරයෙන් අපි දැන් මේ දිනවල අපි නිර්මාණය කරන ඉතා වටිනා පුණ්‍ය භූමියක් තමයි අපි දීඝවාපී පුදුබිම කියලා කියන්නේ. මේ දීඝවාපී පුදුබිමෙහි දීඝවාපී මහා සෑරදාන වහන්සේ ප්‍රමුඛ කොට ඇති ඒ පුණ්‍ය භූමියේ සෑම බිම් කඩක්ම කැණීම් කටයුතු සිද්ධ කරලා අතීතයේ අපේ මුතුන් මිත්තන් රජදරුවන් නිර්මාණය කරපු ඒ පුරාවස්තු නැවත ඉස්මතු කරගෙන ඒවා සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින තුරුම අපිට අපේ දැසින් දකින්න පින්සිතවිලි පහල කරගන්න කුසසිතවිලි මතු කරගන්න හැකිවන ආකාරයට තමයි මේ හැම දෙයක්ම අපි මතු කරගන්නේ. එහෙමයි. නේද? ඉතින් මතු කරගන්නකොට අපේ කුසසිතවිලිත් පින්සිතවිලිත් අපි මතු කරගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ හැම දෙයක්ම මතු කරගන්නකොට කුසසිතින් යුක්තව පුණ්‍යවන්ත සිතින් යුක්තව තමයි මේ දේවල් මතු කරගන්නේ. එහෙමයි. ඒ නිසා විශේෂයෙන්ම අද දවසේ මේ වෙනුවෙන් මේ පරිත්‍යාගය සිද්ධ කරන්නට යෙදුණු මෑණියන් ඇතුළු මේ පවුලේ සෑම සුළු දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. නකා ධාතුන් වහන්සේ එහෙම නැත්නම් ලෞතර බුදුරජාණන් වහන්සේගේ දිග්නිය ධාතුන් වහන්සේ වඩා හිඳුවා නිදාපිතව නිර්මාණය කරන්නට යෙදුණු දීඝවාපී මහා සෑරදානන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් තුන්වන් තුල පවතින සූවිසි මහා ගුණානුභාව බලයෙන් දෙවියන්ගේ දේව ආශිර්වාද බලයෙන් සසර පුරුදු කරන පාරමී ගුණ බලයෙන් ඒ වගේම මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තියන්ගේ කුසල ශක්තිය අනුභව බලයෙන් මෑණියන් ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. තව තවත් මෙවැනි පින්කම් සිදු කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම කායික මානසික සුවපත් භාවයෙන් යුක්තව කුසල් රැස් කරගෙන මේ ජීවිතේම පරිපූර්ණ වූ පරිනිර්වාණ ධාතුවටපත් වන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ඒත් එක්කම සහන් අපි මම මුලින් මතක් කළේ බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභේ කවදාවත් කිසි කෙනෙකුට නතර කරන්න පුළුවන් කමක් නැහැ කියලා. එහෙමයි. නේද? ඒ වගේම තමයි ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ සරණ ගිය හැම කෙනෙකුටම ලැබෙන ලාභයත් කිසි කෙනෙකුට නතර කරන්න පුළුවන් කමකුත් නැහැ. එහෙමයි. නේද? ඒකනේ තුන්වන් සරණ ලැබෙනවා කියලා කියන්නේ ඒකනේ. එහෙමයි. නේද? තුන්වන් සරණ යනවා කියලා කියන්නේ තුන්වන් සරණ තුනංගේ පිහිටයි කියලා කියන්නේත් ඒක ඒ දෙයම තමයි. එහෙමයි. ඒතකොට අපිට මේ ලැබෙන ලාභයන් හැම දෙයක්ම කර්මානුරූපව ධර්මානුරූපව තමයි ලැබෙන්නේ. එහෙමයි. ඉතින් මේ තියෙන தত্ত্বය යටතේ අපිට දැන් ආහාර පාන හිඟ වෙලා ඉන්නවා. එදිනෙදා වේලත් බොහොම අසීරුවෙන් අමාරුවෙන් තමයි අපි සොයා සපයාගන්නේ. එහෙමයි. එතකොට ඒකට ධර්මයේ දන්න කෙනෙකුගේ දෙයක් සොරාගෙන පැහැරගෙන ලබා ගන්නත් බෑ. එහෙමයි. නේද? එතකොට
පුඤ්ඤං චෝරේහි දූහරං කියලා බුදුරජාණන් දේශනා කරානේ. පින කියලා කියන එක සොරා ගන්න බෑ කියලා කාටවත්. එහෙමයි. නේද? අන්න ඒ නිසා දැන් මේ වෙනකොට ලෝකයේත් එහෙමයි ලංකාවෙත් එහෙමයි ආහාර පාන ආදී නැති බැරි කෙනෙකුට ආහාර පාන දෙන්න පුළුවන් අය ඉන්නවා. ඒ පුළුවන් අය අපි කියමුකෝ එක මේ ලංකාවේ ඉන්න එක ධනවත් පුද්ගලයෙකුට පුළුවන් මාස ගාණක් නේද? තමන්ගේ ධනෙ මේ ලංකාවේ ඉන්න හැමෝටම කන්න දෙන්න. දෙනවද? නෑ. බලාපොරොත්තු වුණාට ලැබෙනවද? නෑ. සිතවිලි පහළ වෙනවද? නෑ. ඒ එක පුද්ගලයාගේ ඉඳලා පොදුවේ ගත්තොත් එම පුළුවන් හැටියට හැමෝටම උදව් කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා අපි දන්නවා. එහෙමයි. දන්නවා වුණාට ලැබෙන්නේ නේද? ඒක ස්වාමීන් වහන්සේලාටත් අදාළයි, ගිහි පින්වත් හැමදෙනාටමත් අදාළයි. දැන් ඔතන ඔය අපි කියමුකෝ දන්සල් දෙන තැන්වල හැමදාම දන්සල් දෙන්න පුළුවන්ද? නේද? අපි දැන් වෙසක් කාලෙට පොසොන් කාලෙට දන්සල් දෙනවා. එහෙමයි. දැන් පාරේ හැමදාම දන්සල් දෙනවද? නෑනේ. නේද? ඒ දන්සල් දෙන්න කාලෙට විතරයි එතනින් ගිහලා ආහාර පාන ගන්න පුළුවන්. එහෙමයි. දැන් අපි කියමුකෝ යම්කිසි අරගල භූමියක් හරි මොකක් හරි ගෝල් ෆේස් එක විතරක් නෙවෙයි. හැම තැනකම හදාගත්ත කියලා හැමදාම ওই මිනිස්සුන්ට ওই විදිහට කන්න ලැබෙනවද? නේද? හැමදාම ලැබෙන්නේ නැහැ. එතන අමුතු ගමක් හදාගෙන මේ ගම් තියෙනව මදිවට අමුතු ගමක් හදාගෙන. අමුතු ගම් හදාගත්තට නේද? ඒ අමුතු ගම හැමදාම තියෙනවද? හැමදාමත් නැහැ. මේ කියන්නේ බොහොම බුද්ධියෙන් කල්පනාවෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. මේක මම කියන්නේ බෞද්ධයන්ට විශේෂයෙන්. මේක කියන්නේ බෞද්ධයන්ට නේද? ඒ නිසා කෙනෙකුගේ නාමයට හරි අපි කවුරුත් කැමති නැහැ කෙනෙකුගේ තමන්ගේ නාමයට නේද? තමන්ගේ නාමයට ගරහනවට ඒක කර්මානුරූපව ලැබෙන එකක්. හැමෝටම මේක වගේ. ඒක බුදුරජාණන් වහන්සේටත් අදාළයි නේ. බුදුරජාණන්ට කොච්චර දොස් කියනවද? නේද? ඒව නතර කරන්න බෑනේ. ඒ නිසා විශේෂයෙන්ම පෙරලා යම් කිසි කෙනෙකුට නමක් කියලා බැන්නොත් යමක් කියලා දෝෂාරෝපණය කළොත් එහෙම ඒක අපිට එනවා. දැන් ඔය කියන වාර ගන්න කොච්චරද? කොයිතරම් වාර ගානක් සොරා කියලා කියනවද? එහෙමයි. ඒ වාර ගානට පහරට බහැලා සොරා කන්න සිද්ධ වෙනවා. ගම් පැහැර ගන්න සිද්ධ වෙනවා. තනියෙන් නෙවෙයි. අපි කියන්නේ හොරු රැලක් කියලා අපි කියන්නේ. එහෙමයි. සොර මුල් කියලා කියන්නේ. ওই தත්ත්වයටපත් වෙලා එහෙම සිද්ධ කරන්න වෙනවා. ඒ නිසා හරි පරිස්සමෙන් වචන භාවිතා කරන්නේ, සිතවිලි භාවිතා කරන්නේ, මේ කායික ක්‍රියාවන් භාවිතා කරන්නේ. හරි පරිස්සමෙන් මේ කාලේ. ඒ නිසා ඉවසීමෙන් තමයි මේ හැමදේම ජය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එතකොට අපිට යම් කිසි දෙයක් ලැබිලා තියෙනවා නම් ලැබිලා තියෙන ඉවසීමෙන් පමණයිමනේ. බලන්න හිතේ දුකක්. එහෙමයි. හිතේ දුකක් හටගත්තා නම් ඒ දුක නැති කරගෙන තියෙන තමන්ට වාඩි වෙලා හිතා ගන්න පුළුවන්. මට මේ වෙලාවේ සැනසීමක් තියෙන්නේ මං ඉවසුවොත් විතරයි. එහෙමයි. ඉවසන්නේ නැතුව විමසන්නේ නැතුව කටයුතු කර හැම වෙලාවකම තමන්ටත් පාඩුවක් වෙලා තියෙන්නේ නේද? තමන්ගේ ආගමිකයන්ටත් පාඩුවක් වෙලා තියෙන්නේ. තමන්ගේ ජාතීන්ටත් පාඩුවක් වෙලා තියෙන්නේ. තමන්ගේ රටටත් පාඩුවක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉවසීම ඉතාම වැදගත්. විමසීමත් ඉතාම වැදගත්. පුළුවන් විදියට මේ තියෙන පරිසරයේ තියෙන භෞතික දේවල් උපයෝගී කරගෙන වතු පිටි ඒ දේවල් නේද? හේන් වතු පිටි ඒවා මේ පුළුවන් විදියට ඉඩ තියෙන තැන්වල Tamanට පුළුවන් විදියට අලක් බතලයක් හරි හිටවගෙන නේ අලස බව නැති කරගෙන ඒවා තමත් භුක්ති විඳින්මින් අනිත් අයටත් ඒවා බෙදා හදා දෙමින් කටයුතු කරන්න තමයි අපි කල්පනා කරන්න ඕනේ. දැන් එළවලු පළතුරු ඕන තරම් තැන් වල හැදෙනවා. අපි කියනවා ඒවා පොළට ගියාට පස්සේ ඒවා ගන්න බෑ කියලා කියනවා, ගණන් වැඩි කියලා කියනවා. ඒ අතිරික්තයක් තියෙනවා නම් ඒවා කුණු වෙලා විනාශ වුණා කියලා කියනවා. ඇයි ඒවා මේ නැති බැරි අයට එන්නේ නැත්තේ? ඒ නිසා අපි අන්තිමට එන්න වෙනවා කර්මය කියලා කියන තැනට. නේද? අවසාන වශයෙන් කර්මය කියන තැනට එන්න වෙනවා.
කර්මය පිළිගන්නේ කවුද? ධර්මය පිළිගන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් පමණයි. නේද? ඉතින් ආන්නේ නිසා අපි බොහෝම වාසනාවන්තයි, භාග්‍ය සම්පන්නයි. බෞද්ධයෙක් බවට පත්වීම තුන්වන් සරණ ගිය අයට තමයි තුන්වන් පිහිට ලැබෙන්නේ කියලා කියන එකත් මේ වෙලාවේ සිහිපත් කරන අවසාන වශයෙන්. නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළාක් මෙන් විමසිල්ලයි ඉවසිල්ලයි තමයි අවසානයේදී ජීවිතේ සැනසෙල්ලට හේතු වෙන්නේ. ඒ පිළිබඳව මතක් කරමින් අද වැඩසටහන නිමාවටපත් කරන්න අපට අවසරයි. අපි ප්‍රඥාව ඔබේ ජීවිතයට ලං කරලන කතං සුලබතේ පඤ්ඤං වැඩසටහනයි සජීව ලෙසින් අද දවසේදී ඉදිරිපත් කළේ. මේ වැඩසටහන මෙහෙවමින්ද බෞද්ධ නාලිකාවේ කටයුතු වලට නායකත්වයේ සපයමින්ද වර්තමානයේ තුල ඊටාම කාර්යශූරව ක්‍රියා කරන ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති දුහුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ මේ සියල්ල අවසන ප්‍රාර්ථනා කරන්නේ පරිපූර්ණ නිවීමම පමණයි. ඒ උරුමය ළඟා කරගන්න ඔබ වහන්සේට ශක්තිය වාසනාව ලැබේවා කියලා අප හිතසිතින් ප්‍රාර්ථනාවන් එක් කරනවා. සාදු සාදු සාදු. එසේනම් සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම සුවපත් වූ අනාගතයක්, කායික සුවයත් මානසික සුවයත් සපිරුණු හෙට දවසක් පතමින් අදට සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?